ආයුබෝවන් 2019 සිංහල භාෂාව සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ තුන්වන පත්‍රයේ පළවෙනි ප්‍රශ්නයට පිළිතුරු ලියන්නයි අද මම මේ ඇවිල්ලා ඉන්නේ. එහෙනම් පුතේදුවේ අපි ප්‍රශ්නය බලමු. මෙන්න මේ ප්‍රශ්න දෙක මම ආරේ ප්‍රශ්නේ ලකුණු 15ක් හම්බ වෙනවා හිතට. උදාහරණ 4ක් ලියන්න ඕන. භාෂාව සාර්ථකව යොදා ගැනීමත් යෝග්‍ය චරිත නිරූපණයත් අපට වැස්කිලියක් කෙටි කතාවේ සාර්ථකත්වයට හේතු එක් කරුණකට උදාහරණ දෙක බැගින් දක්වමින් විමසන්න. මේක ලකුණු 15යි. එක කොටසකට එකක් පැහැදිලි කරන්න කියනවා භාෂාව සාර්ථකයි කියලා. අනිත් එකෙන් පැහැදිලි කරන්න ඕන යෝග්‍ය චරිත නිරූපණයක් තියෙනවා මේ කෙටි කතාවේ. එතකොට එක කොටසකට ඕගොල්ලෝ උදාහරණ දෙකක් දෙන්න ඕනේ. එතකොට එක කොටසට උදාහරණ දෙකයි මේ මම මේක කරන්නේ මාකින් ස්කීම් එකෙන්මයි. මාකින් ස්කීම් එකේ ඕගොල්ලන්ට ඒකේ කියලා තියෙනවා මෙන්න මෙහෙම දෙයක්. දැන් ඕගොල්ලෝ අපෙන් අහනවා නිතරම මේකෙම තියෙන උද්ෘතය අනිවාර්යයෙන්ම ලියන්න ඕනද කියලා ඕගොල්ලෝ අහනවානේ. මාකින් ස්කීම් එකේ කියනවා උපුටා ගැනීම අත්‍යවශ්‍ය නොවුවත් සුදුසු උදාහරණ ඉදිරිපත් කර තිබෙන විට ඉහළ ලකුණක් පිරිනමන්න. ඒ කියන්නේ උදාහරණේ ඕන. එතකොට කියලා තියෙන්නේ උදාහරණ නියම ඔරිජිනල් උදාහරණේ පොතේ තියෙන එක කටපාඩමේ හරියටම නැතත් ඒ කොටස හරි කොහොම හරි කරලා ඕගොල්ලෝ ලියලා තියෙනවා නම් ලකුණු දෙන්න කියලා. හරිද? එහෙනම් මේ කතාව අමතක වෙන කතාවක් නෙවෙයි ලස්සනම කෙටි කතාවනේ මේකේ තියෙන. මෙන්න මේ ටික පළවෙනි කොටසට භාෂාව සාර්ථකව යොදාගත්ත කියලා අපි ඔප්පු කරන්න ඕන. මෙන්න මේ ටිකෙන් සරල භාෂාවක් මේකේ තියෙනවා. ගැමිබස් වහර පාවිච්චි වෙලා තියෙනවා. සංවාදශීලී භාෂාවක් තියෙනවා. සංකේත තියෙන උපමා තියෙන ඉදිරියකි තියෙනවා. ප්‍රස්තාපිරළු තියෙනවා කියලා අපි මොනවම හරි මෙතන තියෙන ඒවායින් මොනවා හරි දෙකක් තියෙනවා. උදාහරණ දෙකක් ඕගොල්ලෝ පාවිච්චි කරන්න. හරිද? දැන් මං කියලා දෙන්නම් ලියන හැටි. සෙල්ලම කරන දේ තමයි ප්‍රවේශය ගන්න ඕන. හැමදාමත් කියන වගේ පහුගිය දවසක ඕගොල්ලෝ පන්ති දරුවෙකුට ලොකු ගැටලුවක් ඇවිල්ලා එයා කතා කරලා ඇහුවා මේක පිටු භාගයක් විතර ලියන්න ඕනද? රූල් 10ක් විතර ලියන්න ඕනේද කියලා. මං ඒ වෙලාවේ ඉඳන්ම අදත් මේ වෙනකොටත් කියන්නේ කවදාකවත් පුතේ ප්‍රවේශයට රූල් 3-4කට එහානම් යන්න එපා. පුළුවන් නම් රූල් 2කින් ඉවර කරන්න පුළුවන් නම් ඒකත් ඇති. මොකද ප්‍රවේශයට ලකුණු හම්බ වෙන්නේ ඕගොල්ලන්ට එකම එක ලකුණක් විතරයි. ඒ හින්දා අර සාහිත්‍ය පොතේ තියෙන කහපාට පිටුව නම් ලියන්න යන්න එපා. එතකොට කතුවරයාගේ නම දැනගත්තම ඇති, කවි පොතක් නම් යුගය දැනගත්තම ඇති, උපුටාගත්ත ඒකේ මුල් කෘතිය දැනගත්තම ඇති. මෙන්න මේ ටිකෙන් ප්‍රවේශය හදාගන්න. දැන් මේ ප්‍රශ්නෙට අදාළව ප්‍රවේශය හදනවා අපි. කොහොමද අපි ප්‍රවේශය ගන්නෙ? පොත ලිව්වේ මේ කතාව ලිව්වේ කේ ජයතිලකයන්. එයා ඒක උපුටලා ගන්නේ නොනිමි සිත්තමහා තවත් කෙටි කතා කියන ඒ කෙටි කතා සංග්‍රහය. ඔන්න ඔය කොටස් දෙක විතරමයි අපි ප්‍රවේශයට ගන්න. එතකොට ලියනවා කේ ජයතිලකයන් විසින් රචනා වුණු නොනිමි සිත්තමහා තවත් කෙටි කතා යන කෙටි කතා සංග්‍රහයෙන් අපටත් රසිකීලියක් කෙටි කතාව උපුටා ගැනුණකි. හරිද? ඔන්න අපේ පළවෙනි ප්‍රවේශය අවසන් කරා. ඕකට රූල් දෙකක් යයි හොඳටම ඕනවා. ඊළඟට කියනවා ප්‍රස්තුතය ඇතුළත් කරන්න. ප්‍රස්තුතය කියලා කිව්වේ ඕගොල්ලන්ට අර දුන්නු ප්‍රශ්නය. ඒ ප්‍රශ්නේ ප්‍රස්තුතයක් කළා නැත්නම් මාතෘකාවක් කරලා ඕගොල්ලෝ ලියන්න ඕන. එතකොට මම දැන් ඔන්න දානවා මේ කොටස මෙන්න මේ කොටස ප්‍රස්තුතය කරලා. කෙනෙකුට පුළුවන් අර පටන් ගත්ත කතුවරයා ගැන කියලා පටන් ගත්ත ඒ කොටස් වලින්ම එතෙන්ටම එකතු කරන්න පුළුවන් මේ කියන ප්‍රශ්නය. තවත් කෙනෙකුට මේක වෙනම ඡේදයක් කරලා ගේන්නත් පුළුවන්. කොහොම කරත් අපිට හම්බ වෙන්නේ එක ලකුණක් කියලා මතක තියාගන්න. මම මෙන්න මෙහෙම ප්‍රවේශයක් ගන්නවා. හේ ජයතිලකයන් විසින් රචනා වුණු නොනිමි සිත්තමහා තවත් කෙටි කතා යන කෙටි කතා සංග්‍රහයෙන් උපුටාගත් අපටත් වැසිකිළියක් කෙටි කතාවේ සාර්ථකත්වයට භාෂාව යොදා ගැනීමත් යෝග්‍ය චරිත නිරූපණයක් හේතු වී ඇත. කියලා මම මේ කොටස ඇතුළත් කළා. මෙහෙම ඇතුළත් කරාට පස්සේ මේකෙන් පිටපැනලා අපට උත්තර ලියන්න බෑ. අපි උත්තර ලිව්වොත් අපට ලකුණු හම්බ වෙන්නේ නැහැ. ඒක උත්තර පත්‍ර පරීක්ෂකවරයාට
හොඳටම අඳුර ගන්න පුළුවන් මේ ඒකයි අපි මේ මාතෘකාව දාන්නේ මෙතෙන්ට. ඒක නොදා හිටියොත් අපේ ලකුණු අහිමි වෙනවා. එහෙනම් ඊට පස්සේ භාෂාව සාර්ථකව යොදා ගැනීම හේතුවෙන් කෙටි කතාව සාර්ථකත්වයට හේතු වුණා කියලා ඔන්න ඒක අපි වෙනම ඡේදයකට ගෙනල්ලා අපි මේව කරගන්නවා දෙවනි ඡේදෙ ලියන්න ගන්නවා. දැන් අපි ගාව තියෙන්න ඕන ඒකට හරියන උදාහරණ. දැන් කතාව කොහොමද ලියවෙන්නේ? මෙන්න මෙහෙම දෙයක් කරනවා. කතාව මතක් කරගන්න. අංගන්නේ කොතනින්ද? අර කුරහන් අමරන සිද්ධියෙන් කතාවට ප්‍රවේශය දෙනවා ජයතිලකයන්. කුරහන් අමරන සිද්ධියේදී අක්කා ඇවිල්ලා මල්ලිට කියනවා මල්ලියේ හෙට උදේට කුරහන් රොටි කන්න කුරහන් ටිකක් අමර ගන්න උදව් වෙන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ ඉල්ලීම කරන තැන ඉඳන්ම කියන්නේ භාෂාව. එතකොට ඒ අක්කා උදෙත් ඇවිල්ලා මල්ලි වරින් කියලා කියනවා. දවාලෙත් එනවා. හවසත් එනවා. හවසත් ඇවිල්ලා කොහොම ඒත් බෑයි කියනවා. ඒ බෑයි කියලා ඊට පස්සේ කටකයා මොකද කරන්නේ? මට බෑ ඔයාට වෙන කාත් එක්ක හරි කුරහන් අමර ගන්න කියලා එයා සැරවැර කරනවා අක්කට. බනිනවා. කෑ ගහනවා. මෙන්න මේ සිද්ධිය අපිට මුලින්ම හම්බ වෙන සිද්ධිය. එතකොට අපි ඔතන තියෙන භාෂාව ගැන වෙනම කතා කරොත් මේ අක්කා ඇවිල්ලා අම්මා ලෙඩ වෙච්ච පවුලේ ඉන්න වැඩිමල් අක්කා. එතකොට එයාට වගකීමක් තියෙනවා කියලා අපි කිව්වා අම්මාගේ ඉෂ්ට වෙන්න තියෙන යුතුයකම් ටික වගකීම් ටික තමයි මේ අක්කා ඉෂ්ට කරන්නේ. අනිත් අය බඩගින්නේ නොතියා මේ බඩගින්න තියන්නේ නැතුව ඒ අයට කොහොම හරි කෑම ටික දෙන්න මේ ඒක ලෑස්ති කරන්න මේ අක්කා ඒ සඳහා සූදානම් වෙන එක. එතකොට අනිත් අය එයාට උදව් කරන්න ඕනේ. එයාත් මේ පවුලේ දරුවෙක් නිසා වැඩිමල් කෙනෙක් නෙමෙයි. එතකොට අක්කා ඇවිල්ලා මන්ට කතා කරන්නේ අනේ මල්ලිය වරෙන් කියලා. ඒ අක්කගේ වචනය ඇතුලේ අපි කියනවා ජයතිලකයන් භාවිත කරපු භාෂාව අක්කා වෙනුවෙන් දයා කරුණා බරිත මව්ගුණය කැටිවන වචන මාලාවක් තමයි අක්කගාව තියෙන්නේ. අන්න එහෙනම් අපි ඒක වෙනම භාෂාවක ලක්ෂණයක් විදිහට වෙන් කරගන්න පුළුවන්. දයා කරුණාවෙන් බරිත වුණු මව්ගුණය කැටි කරගත් භාෂාවක් තියෙනවා මේ අක්කා ගැන. අක්කා ගාව. අක්කා ඒ වචනයෙන් තමයි මල්ලිව අමතන්නේ. මල්ලි මොකද කරන්නේ? අක්කා කොයිතරම් ආදරෙන් ඇවිල්ලා කතා කරත් මල්ලි අක්කට සැරවැර කරනවා. මල්ලි කියන්නේ කවුද? මල්ලි ඇවිල්ලා අවුරුදු 11ක 12ක වයසේ ඉන්න මල්ලි. එතකොට එයා සෙල්ලක්කාරයි. එයාට ඕන ගේ මේ තියෙන වගකීම් ඉෂ්ට කරන්න එයා බැඳිලා ඇත්තේ නැහැ. එයා ඉන්න සෙල්ලම් කරන්න යන කාගේ හරි මොනවා හරි ඕපදූපයක් හොයන්න යන්න. අන්න ඒ වගේ වයසක ඉන්න දරුවෙක් එයා. එතකොට එයා මේ ගියක් අසි කුරහන් අමරන්න කුස්සියට වැඩිලා වැඩ කරන්න එතන ඉන්නේ නැහැ. පිරිමි ළමෙක් නෙමේ ළමයා. එතකොට එයා අක්කගේ අර තියෙන ආදරයට ඒ කරුණාවට ඒකට එයා කරන්නේ සැරවැර කරනවා. තව එතන හේතුත් තියෙනවා. අක්කට හරියට කම්මල ඉන්න බල්ලට වගේ තමයි කොච්චර බැන්නත් ඒක ගාණක් නැහැ කියලා. ඒ නිසාම අක්කට බයිනව කෑ ගහනවා. එතකොට මල්ලි ගාව තියෙන්නේ මල්ලි ඇවිල්ලා සෙල්ලක්කාර කොයි වෙලාවෙ ගෙදර වගකීම් වලින් පැනලා යන්න හදන තමන්ට අපහසුතා ඇතිවන වෙලාවෙදී ඒක මගාරින්න පුළුවන්. අන්න එහෙම චරිතයක් නිසා එයා එයාගේ වයසට උචිත වෙන සරල බස්සහරක් පාවිච්චි කරනවා. එතන තියෙන එතකොට සරල වචන ටිකක්. ඔය කාත් එක්ක හරි කුරහන් අඹර ගනින් මට බෑ කිව්වොත් බෑම තමයි. එහෙනම් එතනින් අපි තවත් භාෂා ලක්ෂණයක් හොයාගන්නවා. ඊට පස්සේ කතාවම දිගෑරෙනකොට එනවා තාත්තා එනවා. තාත්තයි කනට මේ වචන ටික ඇහෙනවා බෑයි කියලා කෑ ගහනවා. තාත්තා කෑ ගහනවා ඊට වඩා හයියෙන්. එතකොට තාත්තා කෑ ගහනකොට එයා විසි වෙලා යන්නේ දන්නේම නැතු කුරහන් වංගිඩිය ගාවට කියලා කියනවා අපිට. එතින්දී තාත්තා ඇවිල්ලා එතන කතා කරන තාත්තගේ වචන ටික බොහොම අර තේජාන්විත බල සම්පන්න වචන ටික. පවුලේ ගෘහ මූලිකය විදියට, පවුලේ වැඩිමලා විදියට, පවුලේ වගකීම් අරගත්ත කෙනා විදියට තාත්තා ගාව තියෙන්නේ ප්‍රබල වුණු වචන ටිකක්. ඒ වචනේට එහා ගියපු වචනයක් තවත් ඇත්තේ නැහැ. එහෙනම් තාත්තටම කැපුණු වචන වලින් තමයි තාත්තා කතා කරන්නේ. ඊළඟට ওই සිද්ධිය ඔහොම වෙන වෙලාවේදී දැන් කුරහන් අඹරනවා. කුරහන් අඹරනකොට ඒ වංගෙඩියෙන් කුරහන් පිටික හැලිලා ඒ වාජනයට වැටෙන හැටි කතුවරයා අපට කියනවා. කතකයා කියන්නේ. කතකයා කිව්වේ කාටද මේ කතාව කියන කෙනා. කතාව කියන්නේ මම කියන කෙනා. මේ දරුවා කියන්නේ. එහෙනම් මම කියනකොට අපි මම මතක් කරලා ඇති උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් තමයි කතාව කියන්න පටන් ගන්නෙ.
මේ පිටි හැලිලා යන හැටි කියනවා. සුදු පාට රැස්සක් වගේ ගියා. එතකොට එතන තියෙනවා උපමාවක් පාවිච්චි කරලා. ඔන්න භාෂාවේ තවත් ලක්ෂණයක් හොයාගන්න ඕකි. එහෙනම් කතුවරයා උපමාවක් පාවිච්චි කරා. හරිද? කොහොම කතාව ආයෙ ඉස්සරහට යනකොට පණිවිඩයක් එනවා කවුදෝ මිනිස්සෙක් එනවා කියලා. පොලිස් කාරයෙක් එනවා. ඉස්සරහට දුවගෙන යනවා බලන්න. දුවගෙන ගිහිල්ලා ඊට පස්සේ සිද්ධියක් සිදර මේ මිනිස්සයා ආවා. තාත්තා මිදුරට බැස්සා, සුගතනුත් එළියට බැස්සා. දැන් මේ මිනිස්සයා ඇවිල්ලා ප්‍රශ්න කරනවා. කවුද මේ ගෙදර ගෘහමූලිකයා? එතන අමුතුම භාෂාවක් තියෙන්නේ. කවුද මේ ගෙදර ගෘහමූලිකයා කිව්වම කතුවරයා කියනවා මේ ඒක සිංහල වුණත් උච්චාරණයේ සිංහල නම් වුන්නේ නැහැ. ඒ කියන්නේ ඉංග්‍රීසියට බර වුණු වචන වලින් තමයි අර ඉංග්‍රීසි උච්චාරණයක් සහිතව තමයි සිංහල කියවෙන්නේ ආද. එතකොට එහෙම අහනවා කවුද මේ ගෘහමූලික තාත්තට තේරෙන්නේ කවුද මේ ගෙදර ලොක්කා. ඊට පස්සේ කියනවා මම කවුද මම කියන්නේ මම ඇවිල්ලා හේරත්. හේරත් කියන්නේ වාසගමන් නැද්ද? පටබැඳිගේ හේරත්. ඔතන යනවා එතකොට ඒ දෙන්න අතර වෙන සංවාදයක් යනවා. සංවාදයේ තුල අපි කියනවා නාට්‍යමය රූපී අවස්ථාවක් මත කරනවා. මෙන්න සංවාදශීලී භාෂාවක් ගේනවා. ඒක තමයි ලක්ෂණේ. ඒ සංවාදශීලී භාෂාව හරහා නාට්‍යමය රූපී අවස්ථාව මත කරනවා. නාට්‍යමය රූපී කියන්නේ සජීවී භාවයක් වෙනවා එතෙන්ද. දැන් අපේ ඇස් ඉස්සරහා වගේ කතා කරන්නේ. ඇයි එහෙම කියන්නේ? මම කියලානේ කතාව කියන්නේ. මමත් දුවගෙන ගිහින් තියෙන ওই මිදුලට. ඇයි උත්තම පුරුෂන්නේ කතාව කියුවේ? එතකොට මමත් මේ මිදුලේ ඉන්නවා. මගේ ඉස්සරහා තමයි දැන් මේ සිද්ධිය සිද්ධ වෙන්නේ. අර මිනිස්සයා සැල් එක දාන්නේ තාත්තට කවුද හේරක් කියන්නේ? වාසගමක් නැද්ද? එතකොට මේ ඔක්කොම මම බලාගෙන ඉන්නවා. නාට්‍යමය අවස්ථාවක් සජීවී ආකාරයෙන්ම මතු කරනවා. ඒ මදිවට එයා එහෙම කියනවා. එතකොට ඉංග්‍රීසි සිංහල තමයි. හැබැයි ඉංග්‍රීසි උච්චාරණයේ තියෙනවා. ඒකට හේතුවක් තියෙනවා. ඇයි හේතුව? එයා ඇවිල්ලා මේ ගමේ ගොඩේ ඒ හැදුණු මිනිස්සුන්ගේ පරම්පරාවේ කෙනෙක් නෙමෙයි. එයා ඇවිල්ලා බටහිරකරණයට නතු වුණු බටහිරකරණයෙන්ම ලබාගත් රැකියාවක් වෙන බටහිර ඇඳුමින් සැරසිච්ච එහෙම රාජ්‍ය නිලධාරියෙක්. එතකොට එයාගේ වචන ටිකක් වෙනස්. එතකොට රාජකාරීමය තත්වයට ගැලපෙන ඒ ස්වභාවයෙන් තමයි කතුවරයා එතන වචන ටික හසුරුවන්නේ. එයා කරන්නේ පොතක් පුරවනම ඇවිල්ලා. එයාට ඕන මේ පොතට තොරතුරු ටික ඇතුළත් කරන්න. එතකොට ලේඛනව හරින් තමයි එයා කතා කරන්නේ. මෙන්න එහෙනම් තවත් ලක්ෂණයක්. ඒකත් මතක තියාගන්න. ඔහොම යනවා ඉස්සරහට. එහෙම යනකොට අපිට මුණ ගැහෙනවා දැන් වැසිකිළියක් හදන්නකෝ. වැසිකිළිය කියන්නේ මොකක්දවත් කියලා මේ මිනිස්සු දන්නේ. හැබැයි සුගතන් කියන චරිතයක් ඉන්නවා. පාඩම කරනකොට නම් ඔයගොල්ලන්ට කියලා ඇති මේ එයා නිකන් රොයිටර් කෙනෙක් වගේ තමයි කියලා. රොයිටර් කෙනෙක් වගේ ඒ කියන්නේ ගමේ තියෙන හැමදේම ඕපදූප ටික ඔක්කොම මේ හොයලා කරලා මේ කරන මේ තොරතුරු සම්පාදනය කරන කෙනා මේ. එයා ඉඳන් කියනවා ඔය ඇවිල්ලා ගියේ වෙන කවුරුත් නෙවෙයි කුණු ඉස්පැක්ටර්. එතකොට මේ එන්නේ කුණු ඉස්පැක්ටරනේ. එතකොට අපි එතනින් තවත් භාෂා ලක්ෂණයක් හොයා ගන්නවා. කතුවරයා ගමේ වචනය කැටි කරන්න ගන්නේ ගැමි වචනය ගේන්න ගන්නේ ඒ මිනිස්සුන්ට දාන චරිත වලට දාන නම් වලින්ම තමයි පටන් අරන් දෙන්නේ ගැමි වචනය ගේන්නේ. මේක ගමක්නේ කුණු ඉස්පැක්ටර්. ඊළඟට ඒ කුණු ඉස්පැක්ටර් තිකෝනිස්කාරයේ ගෙදෙට්ට ගිහිල්ලා මොකද්ද සිද්ධ වුනේ කියලා කියනවා. තිකෝනිස්කාරයගෙන් අහවලු වැසිකිළියක් තියනවාද කියලා. අනේ බුදු මහත්තයෝ වැසිකිළියක් නෑ ඕන් ඔතනින් වත්තෙන් පල්ලෙහාට පහත් වෙන්න කෙල්ලට කෑ ගහුව වතුර බාල්දියක් ගේන්න. මේ ඔක්කොම මොනවද? මේ ගමේ මිනිස්සුන්ගේ වචන ටික. ඕන් ඔතනින් බැද්දට පහත් වෙන බැද්ද තියෙන්නේ නගරේ නෙමෙයි ටවුන් එකේ නෙමෙයි. ඒක තියෙන්නේ ගමේ. එතකොට තිකෝනිස්කාරයේ වචන සුගතන් තිකෝනිස්කාරයේ සිද්ධිය ගෙනල්ලා අපිට ගේන වචන ටික ඒව ගමේ වචන. ඊළඟට තාත්තා කියනවා මෙහෙම දෙයක්. තාත්තා කියනවා ටවුන් එකේ වැසිකිලි ඔහොම තිබ්බට කමක් නැහැ. ඒත් මේ කැලෑවක ඉන්න කැලේ තියෙන අපිට මොකටද වැසිකිලි? මට නම් ওই කාට පුළුවන් වුණත් ওই කාමරයක් ඇස්සේ රිංගලා ওই වැඩේ කරන්න මට පුළුවන් කමක් නැහැ. එහෙම කියලා තාත්තා එහෙම දෙයක් කියනවා. එතකොට මේ ඔක්කොම තියෙන ගමේ වචන ටික. නියමම ඔරිජිනල් ගම තියෙන්නේ. ඒ ගමේ මිනිස්සුන්ගේ වහරන ගැමි වචනය ඔතෙන්ට ඇවිල්ලා. ඒ ගැමි වචනය තමත් පෝෂණය වෙනවා මෙන්න මේ කොටසට එනකොට. ඒ තමයි
දැන් කුණු ඉස්පෙක්ටර් සති දෙකක් කල් දෙනවා. හදලා තියන්න ඕනේ. එයා සති දෙකෙන් එන්නේ නැහැ. එයා තව සති ගාණක් ගියට පස්සේ ආයෙත් එනවා. ආයෙත් ඇවිල්ලා ප්‍රශ්න කරනවා හැදිලා නැහැ. ඊට පස්සේ මේ තාත්තා ඉනම් කියනවා සුගතන් එක්කම උන්නම් මොකද අපිට? උන් පඩිකකා කියාවි. මේක කාගරි මගෝඩියක් වෙන්නේ නැති. මේ නැත්තම් එක සැරේට මොකටද වැසිකිලි හදන්න උවමනාවක් වුනේ. එතකොට තාත්තා එතන පාවිච්චි කරන වචන ටික මොකක් හරි කාගේ හරි මගෝඩියක් වෙන්නේ නැති. පඩි කකා කියාවි. අපි කියනවා අපි අපේ මේ ලංකාවේ අපේ භාෂාව හැදිලා තියෙන්නේ අපි කියනවා ජනශ්‍රුතියත් එක්ක තමයි අපි හැදිලා තියෙන්නේ. ජනශ්‍රුතිය කියන එක ඇතුලේ තියෙනවා රූಢිය, පිරුල මේ ඔක්කොම ටික තියෙනවා. ජන කවිය, ජන කතාව මේ ඔක්කොම ඇතුළත් වෙන තමයි අපේ භාෂාව හැදිලා තියෙන්නේ. ගමේ භාෂාව හැදිලා තියෙන්නේ. එතකොට එතින්දී මේ තාත්තා පාවිච්චි කරන රූಢි පද දෙකක් මෙතන බනින්න. මේ නොහැකියාව ගැන කියන්නේ. පඩි කකා එක රූಢිය. ඊළඟට කාගේ හරි මගෝඩියක් වෙන්න ඇති. කාගේ හරි මගෝඩිය. මේ ඔක්කොම රූಢි. එහෙනම් ගමේ වචනය පෝෂණය වෙනවා රූಢියෙන් හා පිරුලින්. එහෙනම් ඒවත් පාවිච්චි කරනව කතුවරයා. ඔන්න එක අවස්ථාවක්. ඊළඟට දැන් ඔන්න කුණු ඉස්පෙක්ටර ආවා. කුණු ඉස්පෙක්ටර ගමන් දෙකක් විතර ඇවිල්ලා ආයෙත් එනවයි කියලා තාත්තට සද්දේ දාලා කෑ ගහලා ගියා. මම පාඩම කරනකොට නම් කිව්වා එක සැරයක් තාත්තා බේරුනේ ඒ කොටස අපේ පොතේ නැහැ. කුණු ඉස්පෙක්ටර ඇවිල්ලා බැනලා නඩු දානවමයි කියලා බැනලා යනවා. හැබැයි නඩු දාන්නේ එදා දවසේ බේරෙනවා අක්කා නිසා. ඒ කෑල්ල අපේ පොතේ නැහැ. අක්කා පිටිපස්සෙන් ඇවිල්ලා ඔළුව දැම්මා. කුණු ඉස්පෙක්ටර අක්කව දැකලා බොහොම කෑදර බැල්මක් අක්ක දිහාව හෙලලා තාත්තට සැල් එක දාලා ගියා කියලා. ඊට පස්සේ එයා ආයෙත් එනවා. මිනිස්සු දඩබඩ ගාලා මෙයා එනවා බව දැනගන්නේ කොහොමද? කතුවරයා වචන ටිකක් කියනවා. මිනිස්සු හිතන් හිටියේ මකර නිදාගත්තයි කියලා. මකර මැරුණයි කියලා. මකර මිය ගිහිල්ලා ඉන්නේ. හැබැයි මකර මිය ගිහිල්ලා නෑ. මකර නිින්දක් නිදාගෙන ඉඳලා ආයෙත් නැගිටලා ආයෙත් නගර කොනේ ඉඳන් මෙන්න ගමට සම්ප්‍රාප්ත වෙනවා කියලා පණිවිඩයක් එනවා. එතකොට මේ මකර කවුද? වෙන කවුරුත් නෙමෙයි. මේ ඇවිල්ලා කුණු ඉස්පෙක්ටර එහෙම නැත්නම් සැන්ටිපෝට් එහෙමත් නැත්නම් මහජන සෞඛ්‍ය පරීක්ෂක. මේ මකර උනේ එයා. එහෙනම් තවත් වෙලාවක කියනවා හෙන උරා පාත් වුණා වගේ. ඒක එක පැත්තකට රූඩියා තවත් පැත්තකට හෙන උරා කිව්වේ කාටද? ඒක සංකේතයක් සැන්ටිපෝට්ට. හරිකොට එහෙනම් කතුවරයා දැන් පාවිච්චි කරලා තියෙනවා ගැමි වචනය පාවිච්චි කරා. කරුණා දයාබරිත මව්ගුණේ කැටි වුණු වචනය ගෙනාවා. සරල වචනය ගෙනාවා. ඊළඟට සංවාදශීලී දෙබස් කතන ගෙනාවා. ඊළඟට ලේඛන වහර ඒ කියන්නේ රාජකාරීමේ තත්ත්වයන්ට ගැලපෙන ආකාරයෙන් වියත් ලේඛන වහරක් අරන් ආවා. ඊළඟට සංකේත පාවිච්චි කරා. ගැමි වචනය පෝෂණය කරන රූಢිය පිරුලා අරගෙන ආවා. මෙන්න මේ විදියට මේ කෙටි කතාවේ භාෂාව හසුරුවල තියෙනවා. හරිද? ඔන්න ඔය ලක්ෂණ වලින් දැන් මං කිව්වනේ උදාහරණ ගණනාවක් මෙතෙන්ට මේකයි මෙන්න මෙතින්දි මේකයි සිද්ධ වුනේ කොහොම කියලා. තවත් වෙලාවක භාෂාව ගැමි වචනේ උපරිමටම ගිහිල්ලා පිළිකුල් සහගත භාවයකිනුත් අපිට අරන් එනවා. ඒ කොතනද? කතකයා අපිට පැහැදිලි කරනවා මෙන්න මෙහිමයි කැලෑවට යන්න ගියාම නිලමැසි හමුදාවක් ගාගෙන යනවා. කකුලට පෑගුණොත් ඇඟිලි කරු අතරින් චීස් දාලා අපිට ඒක හරි පිළිකුල්. එතන තියෙන්නේ ගැමියාගේ වචනේ පිළිකුල් ස්වභාවය මතු කරන තැන. අපිට ඒකත් ගේන්න පුළුවන් ලියන දරුවෙක්ට. කතුවරේ මේ කතකයා ඉස්කෝලේදී ඉගෙන ගන්නවා. මොනවද ඉගෙන ගන්නේ? ශුද්‍ර ජීවීන් ගැන කතාවක් කියනවා. එතකොට ශුද්‍ර ජීවීන් කියන වචනේ කොහොමද මේකට ගැලපෙන්නේ? ඒක ඇවිල්ලා ඉගෙන ගැනීමේදී අධ්‍යාපනයේදී දරුවන් හසුරුවන කලා ඒ වචනය තමයි තියෙන්නේ. අධ්‍යාපනයේදී යෙදෙන භාෂාවක් කතුවරයා පාවිච්චි කරනවා. ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේදී දරුවන් වෙත යොමු කරන භාෂාව තමයි එතන තියෙන්නේ. හරිද?
එතනත් අපිට කෑල්ලක් ගන්න පුළුවන්. එයා ඇවිල්ලා එක අම්මත් එක්ක ගෙදර ඇවිල්ලා වාද කරනවා. මෙහෙම ඉන්න පුළුවන්ද? ඇහැටවත් පේන්නේ නැති එකෙන් මෙහෙම කරනවායි කියලා කොහම එහෙනම් අම්මා කියනවා ඇහැට පේන්නේ නැති එකෙක් කොහොම කරනවා නම් මකුණෝ මැක්කෝ වගේ වූ කොහොම මෙයා වෙන්න ඕන. එහෙම තර්කයක් යනවා. එතකොට බණ කතා රීතියට අදාළවත් මේ භාෂාවක් ගින. මේ ඔක්කොම අපි කතා කරන්න ඕනේ මතක් කරා විතරයි. මෙන්න මේ දෙකක් අරගෙන වැඩි නෙමෙයි උදාහරණ දෙකයි. උදාහරණ දෙකක් අරන් ඕගොල්ලෝ පැහැදිලි කරන්න ඕනේ. ප්‍රවේශයක් ගත්තනේ දැන්. ප්‍රවේශය ගත්තේ කොහොමද? කේජයිතිල කියන්න තින් ගතනා වුණු නොනිමිසිට මහා තවත් කෙටි කතා කියන කෙටි කතා සංග්‍රහයෙන් උපුටාගත් අපටත් ඇසිකිලියක් කෙටි කතාව. ඒක භාෂා භාවිතයත් යෝග්‍ය චරිත නිරූපණයන් නිසා සාර්ථක වී ඇත. දැන් එහෙනම් ගන්නවා උදාහරණ. උදාහරණය අරගන්නේ කොහොමද? එක්ක ඔයාලට ගන්න පුළුවන් අර අක්කගේ මල්ලිගේ වාදේ පටන් ගැනීමේම තියෙන කුරහන් නැමරීමේ සිද්ධිය. ඒකෙන් උදාහරණයක් දාලා අක්කාගේ වචනය කරුණා දයා බරිත වුණු මව්කුණේ කැටි වුණු වචනය එකතු කරලා අක්කගේ කටට දුන්නා කියලා ඕගොල්ලන්ට කියන්න පුළුවන්. ඒකම අක්කාගේ දයාවට ආදරයට සැරවැර කරන බැනවදින මල්ලීගේ වචනය ඒක එතෙන්ට ඒකත් ගේන්න පුළුවන් ගලපන. එහෙම නැත්තම් තවත් කෙනෙකුට තාත්තගෙන් අර සෙන්ටිපෝට් ඇවිල්ලා ප්‍රශ්න කරන අවස්ථාව. ඒක ඇවිල්ලා දෙබස් කතනයක් තියෙන්නේ නාට්‍යමය රූපී අවස්ථාව මතු කර අපි නාට්‍යයක් දිහා බලනවා වගේ බැලුවා. ඊට පස්සේ අපිට නාට්‍ය S2 පියාගෙන චිත්‍රය මවා ගන්නත් පුළුවන්. මෙන්න මෙහෙම එකක් දැම්ම. ඒයින් දෙකක් දැම්ම නම් හොඳටම ඇති. හරිද? එහෙමත් නැත්නම් කෙනෙකුට අර මකරා ගත්තා විනා මිය ගියේ නැත. මෙන්න සංකේතය. එහෙම කෑල්ලක් ගේන්නත් පුළුවන්. මතකම නැත්නම් දෝහොර මගෝඩිය වගේ මෙතෙන්ට වෙලා ඉන්නව කවුද තොට තැම්ම හදලා දෙන්නේ ඉන්නේ එහෙම කියලා දැම්මනම් ගමේ වචනය උපරිමයට මෙතන තියෙනවා. ගමේ වචනය පාවිච්චි කරා කියලා කිව්වනම් උදාහරණයක් දාලා ඒත් ඕගොල්ලන්ට ලකුණු හම්බ වෙනවා. හරිද? ඔන්න මම මෙහෙම මගේ හැබැයි තියෙන්නේ මම දිග උත්තරයක් නේ ඕගොල්ලන්ට දෙන්නේ. හේතුව තමයි මම දිග උත්තරයක් දුන්නොත් ඔයාලට ඒකෙන් භාගයක් හරි මතක තියෙන්නේ. ඒ නිසා තමයි මම එහෙම දෙන්නේ. හරිද? මම ඔන්න ලියලා තියෙනවා. මම ආයෙත් ප්‍රවේශය කියන්න යන්නේ නැහැ. මෙන්න මෙහෙම මම දෙවෙනි ඡේදය ලියනවා. කතුවරයා භාෂාව භාවිත කිරීමේදී ඊට නාට්‍යමය රූපී සංවාදශීලී සජීවී බසක් ගෙන එන්නට එක ලක්ෂණයක් කිව්වා. ගෙන එන්නට රූಢිය ප්‍රස්තාව පිරුල ආදීන් පෝෂණය වූ ගැමි ව්‍යවහාර බසත් රාජකාරීමය අවස්ථාවන්ට ගැලපෙන ලේඛන වහර සංකේත භාවිතයත් කුඩා දරුවන්ටම නිර්මිත වුණු සරල වහරකුත් ආදී ලෙස භාෂාව ගොඩනංවා ඇත. නැත්නම් සාර්ථකව ඉදිරිපත් කර ඇත. උදාහරණයක් ගත්තා. හෙට උදේට කුරහන් රොටි ටිකක් හදන්න කුරහන් ටික අඹර ගන්න උදව් වෙනවද මල්ලි? ඔන්න ඔය උදාහරණය අරගෙන මම පැහැදිලි කරනවා කුරහන් ඇඹරීමේ සිද්ධියක් පාදක කරගෙන කතාවට ප්‍රවේශය ගන්නා කතුවරයා මම යන උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයට අනුව කතාව දිගහරි. පාඨකයා වෙත කතාව ගෙන එන කතකයා වයසින් මෝරා එන ගෙදර දොරේ වැඩ කටයුතු වලට උදව් පදව් නොකරන සෙල්ලම් කිරීම සඳහාම මග හරින තර්කයට කැමැති තමාගේ අභිමතයට පමණක් වැඩ කරන ස්වාධීන දරුවෙකු බව ඔහු විසින් නක්කාට කරනු ලබන ඉහත සැරවැර කිරීම බැනවැදීම් ආදීන් ප්‍රත්‍යක්ෂ වේ. තවද මේ අවස්ථාව සංවාදයට මුල් තැන දෙමින් නාට්‍යමය සංසිද්ධියක් ලෙස මවන්නටත් කතුවරයා සමත් ඇත්තේ යොදාගත් සරල බස හේතුවෙනි. එපමණක් නොව මේ සිද්ධියේදී අක්කා කතකයා ඉදිරියේ බැගෑපත් වන ආකාරය තුළින් අක්කා තුළ පවත්නා දයා කරුණා බර මව් ගුණයද ඉහත වචනවලට අන්තර්ගත කර ඇත. හරිද? ඔන්න ඔහොම ලිව්වා මම.
මේ විදියට මං මේ උත්තරේ එවනවා පුතේ. ඒකෙත් කරලා තියෙන්නේ අර ඉස්සරින් කියපු ඔයාලට මං අර ඉස්සරින් පෙන්නපු මෙන්න මේ ටිකයි මේ පැහැදිලි කරලා තියෙන්නේ. වෙන මුකුත් නෙමෙයි. මෙතන පැහැදිලි කරලා තියෙනවා මෙන්න මේ ටික. සරල භාෂාවක් තියෙනවා. ගැමි බස් වහර තියෙනවා. ගැමි බස් වහර තමයි ඔය සුගතංගෙන් තාත්තගේ කටින් එළියට එන්නේ ගැමි බස් වහර. සංවාදශීලී භාෂාවට මේ අක්කගේ මල්ලිගේ ප්‍රශ්න ගේන්නත් පුළුවන්. සැන්ටිපෝඩ්ගේ තාත්තගේ අතරයි වෙන ඒ අවස්ථාව ගේන්නත් පුළුවන්. සංකේත භාවිතය තමයි අර හෙන හුරා වගේ කියලා කියපු එක. ඊට පස්සේ මකරා ගැන කියන කතාව වෙන කවුරුත් නෙවෙයි මකරා උනේ මෙන්න මේ සැන්ටිපෝඩ්. උපමා භාවිතය තිබුණේ අර කුරහන් නබරනකොට සුදු පාට වැස්සක් වගේ පිටි ටික හැරිලා ගියපු හැටි. ඉඟි වැකි භාවිතය පඩි කකා කියන්නේ මගෝඩියක් වෙන්න ඇති. අන්නේ වචන. ප්‍රස්තාව පිරුල යොදා ගැනීම. මෙන්න මේ ටිකයි පැහැදිලි කරේ. ඔයාලා දෙවනි ඡේදයේ ඇතුළට මේ ඔක්කොම එකට මේ කෙටි කතාවේ මේ කියන භාෂා ලක්ෂණ තියෙනවා කියලා ලියලා ඒත් දෙකක් පැහැදිලි කරන්න. එච්චරයි කරන්න ඕන. පැහැදිලිද? ඊළඟට මේ ප්‍රශ්නෙම රෝමිලක්කන් දෙක. රෝමිලක්කන් දෙකේ කියනවා යෝග්‍ය චරිත නිරූපණයක් සාර්ථකත්වයට හේතු වුණාලු. හරිද? එතකොට අපි මේකටත් උදාහරණ දෙකක් හොයන්න ඕන. උදාහරණ දෙකට ලකුණු දෙකක් හම්බ වෙනවා. පැහැදිලි කිරීමට අපිට වෙනම ලකුණු ටිකක් තියෙනවා. යෝග්‍ය චරිත නිරූපණයක් තිබ්බනම් තිබ්බ චරිත ටික මතක් කරගන්න. කතකයා හිටියා. කතකයාගේ පියා හේරක් හිටියා. අම්මා හිටියා. අම්මා අපිට මතුවලා එන්නේ අර තර්කයේදී පමණයි පුතා එක්ක සිද්ධ වෙන්නේ. අක්කා හිටියා. ඊට පස්සේ සුගතන් ඉන්නවා. මෙන්න මේ කියන චරිත ටිකක් එනවා. ප්‍රධානව මේ සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් ඉන්නවා. මෙන්න මේ චරිත ටික නම් කරන්න. අපි රෝමිලක්කන් දෙක කියලා ලියන්න යන්නේ නැහැ. අපි ලියනවා එක රූලක් හරි මොකක් හරි අපිට මේ කොටසට ප්‍රවේශ වෙන්න ඕන නිසා යෝග්‍ය චරිත නිරූපණයක් මෙම කෙටි කතාවේ සාර්ථකත්වයට හේතුණා කියලා ලියලා එහින චරිත නම් කියලා චරිත ටික ලියන්න. හරිද? ලියලා ඒ චරිත දෙකක් අරගෙන උදාහරණ දෙකකින් පැහැදිලි කරන්න කොහොමද සාර්ථක වෙලා තියෙන්නේ. අපි දැන් බලමු මෙහෙම. කතකයා ඉන්නවා. කතකයා තමයි අපිට කතාව කියන්නේ. අපිට කතාව කියන්නේ කතකයා. ඇයි මම කියන ආඛ්‍යානයේ කතාව කියන්නේ? ඒ නිසා මේ කතකයා මං ඉස්සෙල්ලත් කිව්වා අවුරුදු 11ක 12ක වගේ වයසක දරුවෙක්. එයා බලන්නෙම ගෙදරින් කොයි වෙලාවෙත් මගේ ඇරලා ඉන්නේ. ගෙදර වගකීම් ගැන යුතුයකම් ගැන මේ දරුවට අවබෝධයක් ඇත්තේ නැහැ. ඒව ගැන එයා හොයලා බලන්නෙත් නැහැ. ඒව හොයලා බලන් ඉන්නේ අක්කා. එතකොට මෙයාට ඕනේ ඒව නෙමෙයි. මෙයා කොහෙද එයා මගේ ඇරලා ඉන්නවා. මෙයා කම්මැලියෙක්. සෙල්ලමට බර වෙච්ච කෙනෙක්. හැබැයි මේ දරුවගේ විශේෂත්වයක් තියෙනවා. කතකයාගේ විශේෂත්වය තමයි එයා අහන දකින දේ ගැන පුදුම නිරීක්ෂණයක් තියෙන දරුවෙක්. ඇයි අපි එහෙම කියන්නේ? පුදුම නිරීක්ෂණයක් තියනවා කියන්නේ එයා කුරහන් නමරන්න අක්කත් එක්ක වාඩි වුණා. කුරහන් වංගෙඩිය ගාව. අපිට මුල ඉඳලම කුරහන් වංගෙඩිය දැකලා නැති අපිට ඕගොල්ලොත් දැකලා නැතුව ඇති කුරහන් වංගෙඩිය දැකලා නැති පාටක අපිට කුරහන් වංගෙඩිය සම්පූර්ණ විස්තරයක් එයා කරනවා. එයාගේ නිරීක්ෂණ ඇසෙහිනම් පුදුමාකාරයි. ඊට පස්සේ එයා කියනවා මේ කුරහන් නැඹරීමෙන් නොහුලද තෘප්තිය අපට කියනවා. ඒක කියන්නේ අපට උපමාවක් ගැන. අපි මේ වෙලාවේ භාෂාව ගැන කියන්නේ නැහැ. ඇයි අපි කලින් භාෂාව ගැන කතා කරානේ? අපි කියන්නේ නිරීක්ෂණ ශක්තිය උපරිම වුණු දරුවෙක් ගැන අපි කතා කරනවා. අවුරුදු 11ක 12ක වුණත් හොඳ නිරීක්ෂණයක් තියෙනවා. ඇස් දෙක හොඳට එයා දකින්න දේ උපරිමයෙන් දකින්න යන දරුවෙක්. ඊළඟට එයාගේ එතන විතරක් නෙවෙයි අපි නිරීක්ෂණ ශක්තිය හොඳයි කියලා කියන්නේ තව තැනක් තියෙනවා. ඒ තමයි එයා අපිට අර බැද්දට යන කතාව. පිළිකුලෙන් අපි බැහැර කරන බැද්දට යන කතාව. මෙහෙමයි. පාන්දර යනවා. නිලමැසි හමුදාවක් මෙහෙම ගිල්ලිලා ගියොත් අපි එතනින් අඩිය තියන්නේ නැහැ. පෑගුණොත් එහෙම හරි පිළිකුල් මේක. රාත්‍රී කාලේ නම් පොල් කටුවක ඉටිපන්දම ගහන්නේ මෙන්න මේ විදිහට ඉටිපන්දම ගහන්නේ.
මෙහෙම අපිට ඒ ඔක්කොම කියනවා. එහෙනම් පුදුම නිරීක්ෂණයක් කරන්නේ මෙයා. මේ ඊළඟට සැන්ටිපෝට් කිව්වම ඔතන තියෙන ඒ දණ්ඩෙන් බහැලා ඊළඟ අනිත් ගමට යන්න කියලා මේගොල්ලෝ පස්සෙන් යනවා. ඇයි යන්නේ? සැන්ටිපෝට් කකුල තියන්නේ කොහොමද කියලා බලන්න යනවා. පොඩි එකා. එහෙනම් අපි කියනවා මෙන්න මේ කතකයා කියන චරිතය නිරීක්ෂණ ශක්තිය උපරිම වුණු කෙනෙක් විදියට තමයි නිරූපණය කරලා තියෙන්නේ. ඔන්න එක ලකුණක් එයාගේ එක ලක්ෂණයක්. දෙවනි ලක්ෂණය අර ගන්නවා මේ කතකයා බුද්ධිමත් තර්කයට ඉඩ දෙන කෙනෙක්. එයා තර්කයට ඉඩ දීලා තමයි බුද්ධිය කියන එක විහිදුවාලන්නේ. බුද්ධිය එයා කලම්බ ගන්න තර්කය තුලින්. එයා මොනවද තර්ක කරන්නේ? එයා ඉස්කෝලේ ගියා. ශුද්ධ ජීවීන් ගැන සෞඛ්‍ය විද්‍යාව පාඩමක් ඉගෙන ගත්තා. ඉගෙන ගත්ත දේ එයාට තර්ක කරන්න කවුරුත් නෑ. එයා අම්මව තමයි යොදාගන්නේ. ඒ මොකද අපි එතින්දි කියන ඕනම දරුවෙක් ඕනම ප්‍රශ්නයක් කරන් ඇවිල්ලා කතා කරන්නේ අම්මත් එක්ක. වෙන කායකවත් නෙමෙයි. ඒ තරම් අම්මයි කියන චරිතය ගෙවල් අතර දරුවන්ට බොහොම කිට්ටු ස්වභාවයක් තියෙනවා. ඒ නිසා දරුවා ඇවිල්ලා අම්මට බුද්ධිය නැති වෙන්න පුළුවන්. නමුත් අම්මත් එක්ක කතා කරනවා. එතකොට අම්මා උත්තර දෙන්නේ අම්මා අහපු බණ කතාවලට හරියන්නේ අම්මයාගේ තර්ක බින්දින්න හදනවා. නමුත් අම්මා තර්කයක් ගේනකොට ඊට එහා ගියපු තර්කයක් මේ දරුවා ගේනවා. එහෙනම් පෙරේතයෝ කියන්නේ උන් අපට පේන්නෙම නෑ. ඉතින් අම්මයි නම් කියනවා පෙරේතයෝ මේ කෑමට මේ එතකොට දරුවා ඉඳන් කියනවා එහෙනම් පෙරේතයා කාපු ඉදි කට්ටක් තරන්නම් කට උන්ගේ මේ කාපු දෙයක් පේන්න ඕනනේ. ඌ පෙනුන්නේ නැතර කාපු දේ පේන්න එපා. පාන් කෑල්ලක් අරගත්තොත් පාන් කෑල්ලේ මැදින් ඌ කෑවනම් එතන අඩුව අපිට පේන්න ඕන. දරුවා තර්ක කරනවා. එතකොට අම්මා කියනවා නෑ ඌ කන්නේ නෑ. උන් දිස්තිය දානවා විතරයි කෑමට. ඔන්න අම්මගේ තර්කය. එහෙනම් දරුවා තර්ක බුද්ධියෙන් යුක්ත දරුවා. අපි කියනවා එහෙනම් ඇයි එහෙම දැන් මේ චරිතය මේ විදියට ගේන්නේ ඇයි? අන්තිමේදී තර්කය මෙහෙම වෙලා අවසානයේ දරුවා තීරණය කරනවා සෞඛ්‍ය විද්‍යාව පාඩමේ කියන මේ සුද්ධ ජීවීන් ගැන කතාව සත්‍යයක්. එයා ඒකට වැසිකිළියක් හදලා ඒක පැත්තකට කරලා සෙල්ලම් ගෙවල් හදා තියාගන්න නෙමෙයි හදලා දීලා තියෙන්නේ. ඒක භාවිතයට ගන්න ඕනේ. දරුවා ඒකට යොමු වෙනවා. හැබැයි ගෙදර කාටත් හොරා තමයි දරුවා වැසිකිළිය පාවිච්චි කරන්නේ. හැබැයි හිතේ තියාගෙන ඉන්න බෑ. ඇයි අලුත් අත්දැකීම. පොඩි දරුවෙක් නිසා. අපිට උනත් වෙන සමහරලාට ගෙදරට හොරා දේවල් කරනවා. කරලා හිතේ තියන් ඉන්න බෑ කාට හරි කියන්න ඕනේ. ඒක මේ දරුවා ගාවක් තියෙනවා එතකොට. එයා ඒක කියනවා. කිව්වම නංගි යනවා. හැමෝන්ටම පේන්නේ යා වැසිකිළිය යනවා. මම හොරාට යන්නේ නෑ. ඒ අනුව අක්කා අම්මා මේ සියල්ලම මේක අනුකරණය කරනවා මේ ගමන යනවා. එහෙනම් මේ මෙතන කතකයා කියලා කියනකොට අපි යාට තවත් එකක් දෙන. ඒතර නිරීක්ෂණ ශක්තියෙන් යුක්තයි, තර්ක බුද්ධියෙන් යුක්තයි. ඒ වගේමයි මේ කුටුම්බය කියලා කිව්වේ පවුල කියන අර්ථය මේ කුටුම්බයට අලුත් සංස්කෘතියකට ගෙනියන්න පාර කිව්වේ මෙන්න මේ කතකයා. ඒ ගෞරවය හිමි වෙන්න ඕනි කතකයාට. එහෙනම් පාඩම ඉගෙනගත්ත දේ Tamanට හොඳට ඉගෙන ගන්න පුළුවන් දරුවේ ඉගෙනගත්ත දේ භාවිතයට ගේන්න ඉන්න එකම තැනැත්තා තමයි මේ ඉන්නේ. එහෙනම් අලුත් සංස්කෘතියකට පවුල ඇරලවපු ගෞරවය බහුමානය මෙන්න මේ කියන දේ මේ දරුවට හිමි වෙන්න ඕනේ. ඔන්න අපි කතකයා ගැන ওই ටිකෙන් කතා කරලා ඉවර කරනවා. ඒ එක චරිතයක්. ඕව මතක තියාගන්න. දැනට කවුරු හරි සටහනක් දානවා නම් සටහන දාගන්න නිරීක්ෂණ ශක්තියෙන් යුක්තයි. උපරිම නිරීක්ෂණයක් තියෙනවා යාගේ. ඊට පස්සේ එයා තර්ක බුද්ධියෙන් යුක්ත දරුවෙක්. ඒ තර්ක බුද්ධිය හේතුවෙන්ම එයාට ඉගෙන ගන්න දේවල් ගැන එයා හොඳින් වටහා ගන්නවා. ඒ වටහා ගැනීම තුළම එයාගේ පවුල, එයාගේ ගෙදර අය අලුත් සංස්කෘතියකට අරගෙන යන ඒ හැරවුම් ලක්ෂ්‍ය බවට ඔහුපත් වෙනවා. එහෙනම් ඔන්න ඔය ටික හොම මතක තියාගන්න. ඒ එක චරිතයක් විතරයි. ඊළඟට මේ ගෙදර තාත්තා. තාත්තා ගැන ගත්තොත් තාත්තා ඇවිල්ලා අපිට ඉස්සෙල්ලම මුණ ගැහෙන්නේ කතාවේ අර මල්ලිට කතා කරලා කුරහන් වංගෙඩිට වාඩි කරගන්න අක්ක බැගෑපත් වුණා. මල්ලි සැරවැර කරා. මේක කනට ඇහෙනවා තාත්තගේ. තාත්තා බනිනවා. මේ නිකන් ඉන්නේ උන්ට කැම්ම හදලා දෙන්න පුළුවන් කමක් නැහැ. තාත්තා බනිනකොටම තාත්තයි කටේ සද්දෙට ඒ කියපු දේ තේරුන්නේ නැත.
ඒ වචනවල තියෙන ප්‍රබලත්වයේ හේතුවෙන් කතකයා විසි වුණා කියලායි කියන්නේ. පුරහන් වංගෙඩිය ගාවට. එහෙනම් තාත්තා කියන්නේ කවුද? තාත්තා ඇවිල්ලා මෙතන ගෙදර ඉන්න වීරයා. අපි එහෙම කියනවා. ඇයි අම්මා අසනීපෙන් මේ අවස්ථාවේදී ඉන්නේ. එතකොට ගෙදරට අවශ්‍ය කරන සියලුම අවශ්‍යතා ඒ සම්පූර්ණ කරන්නේ මේ තාත්තා. එයාගේ වචනයට එහා ගිය වචනයක් තවත් ඇත්තේ නැහැ. මල්ලි ඒකයි විසි වෙලා යන්නේ. ඒ වචනය තමයි අවසාන වචනේ. අන්තිම වචනේ. එහෙනම් ගෙදර ප්‍රබලයා මූලිකයා ගෙදර වීරයා බවට තාත්තපත් වෙනවා. එයාගේ අනසකට යටත් වෙලා තමයි හැමෝම ඉන්න ඕනේ. හැබැයි මෙච්චර මේ සැරවැර කරන මහා බලයක් පෙන්නුම් කරන ගේ ඇතුලේ මේ තාත්තා අර සැන්ටිපෝට් ඉස්සරහා බයාදු ලෙස හැසිරෙනවා. සැන්ටිපෝට් ආවම සැන්ටිපෝට් අහනවා මේ ගෙදර ගෘහමූලිකයා කවුද? තාත්තට තේරෙන්නේ නැහැ. ලොක්කා කවුද? එතකොට උත්තර දෙනවා මම කියලා අහුවහම නම කියන්න කියනවා. හේරත් මොන හේරත්ද? අටබැඳිගේ හේරත්. මේ උත්තර ටික තාත්තයි කටින් කියවෙන්නේ බොහොම බය ආදු ආකාරයෙන් බොහොම අසරණ වෙච්ච ස්වරූපයකින් කියවෙනවා. එහෙනම් මෙයා රාජකාරීමය නිලතනතුරු දරන නිලදරුවන් ඉස්සරහා එයාගේ හැසිරීම බය ආදුයි. එයා වීරයෙක් එහෙම නෙමෙයි. එතකොට කටුවරේ අපට ඒ විදිහට තමයි අරන් එන්නේ. අසරණ අහිංසක ගැමියෙක් බය ආදු ගැමියෙකුගේ ස්වරූපය හැඩතලේ තමයි මේ කියලා දෙන්නේ. හරිද? ඔන්න යාගේ ඒ ලක්ෂණේ තියෙනවා. ඊට පස්සේ තාත්තා බලනවා මේක හදන්න කියලා කිව්වත් කොහොම හරි මේ වැඩේ මග ඇරලා දාලා යන්න. මග අරින්න පුළුවන්ද කියලා. කොහොමද මග අරින්න පුළුවන්ද කියලා බලන්න. එයා කියනවා සල්ලි නෑ. සල්ලි තිබ්බත් හදන්න බාස්ලකෝ. එහෙම කීකා මේක මග අරින්න. හැබැයි ඇත්තටම ඒකද හේතුව? ඒක නෙමෙයි. මොකද ඒක නෙමෙයි කියලා අපි කියන්නේ අර සැන්ටිපෝට් එනකොට ගෙවල් ගාව මේ විදියට ගල් ගොඩ ගැහුණා, වැලි ටික ගොඩ ගැහුණා, සිමෙන්ති ටික ගොඩ ගැහුණා, ගමේ හිටපු කොල්ලෝ හදිසි බාස්වරුන් වුණා. ඔහොම කියලා කියනවා. එහෙනම් සල්ලි නැති ප්‍රශ්නයක් ගෙවල් වල තිබිලා නැහැ. මොකද්ද ප්‍රශ්න තිබිලා තියෙන්නේ? අලුත් දෙයකට යොමු වෙන්න තියෙන බැරියාව තමයි තියෙන්නේ. තාත්තා කියනවා කාට පුළුවන් වුණත් මට නම් ওই ගෙවල් ඇතුලේ නම් ওই වැඩේ කරන්න බෑ. චික් විතරක් ගඳ ගහන්නේ නැද්ද? දරුවෙක් ගෙයක් ඇතුලේ ජරා කරාම කොච්චරනම් අප්පිරියාවක් තියෙනවද? එහෙම කීක තාත්තා තර්ක කරනවා. ඇයි තාත්තා තර්ක කරන්නේ? එයා හැදී වැඩුණු ඒ ගැමි පරිසරයෙන් වියුක්ත වෙන්න තාත්තා කැමති නෑ. තාත්තා ඒකේ ඇතුළෙම ඉන්නයි තාත්තට ඕන. එහෙනම් අලුත් දෙයකට වෙනස් වෙන ලෝකෙත් එක්ක වෙනස් වෙන්න තාත්තට තියෙනව මහා බලවත් අකමැත්තක්. ඒ අකමැත්ත තමයි මේ එක විදිවලින් එළියට එන්නේ. එහෙනම් ඔන්න තාත්තා ගැන තියෙන ලක්ෂණ ටික ඔච්චරයි. අපි ඔතනින් ඒක ඉවර කරගන්නවා. ඊළඟට මේකේ ඉන්නව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා. එයා කොයි වගේ කෙනෙක්ද? එයා එනකොටම අපිට කියනවා දරුවන්ගේ ඇස්වලින් සුගතන්ගේ ඇස්වලින් එයා දැකලා ඒ නිරීක්ෂණය අපට කියනවා මේ විදිය කලිසමක් ඇඳලා මේ විදියට තොප්පියක් දාලා මෙහෙම සපත්තු දාලා මෙහෙම එනෙක් කෙනෙක් මේ මහ පොළවට සපත්තු වඩියක් වැදුනේ මෙච්චර කාලයකට පස්සේ. ඔහොම කියලා කියනවා. එතකොට අපි එයාගේ එයා ඇවිල්ලා පොතක් දිගෑරලා යමක් ලියන්න ප්‍රශ්න කිරීමක් කරනවා. ඒ ප්‍රශ්න කිරීම කරනකොට අහනවා ප්‍රශ්න ටිකක් අහනවා. අර භාෂාව ගැන කතා කරනකොටත් කිව්වා සිංහල උනත් එයා කතා කරේ උච්චාරණය නම් සිංහල උනේ නෑ කියලා. එහෙනම් එයා කතා කරන්නේ එයාගේ චරිතය මතු කරලා ගියේ රාජ්‍ය නිලධාරියෙක්ගේ තත්වයෙන් තමයි එයා එන්නේ. එයාව එවල තියන්නේ රාජකාරී කටයුත්තක් ගැමියන් ලවා සිද්ධ කරවන්නේ. අලුත් සංස්කෘතියක් මේ ගම ඇතුලේ ස්ථාපිත කරන්නයි මෙයා එන්නේ. එතකොට ඒ අලුත් සංස්කෘතිය ඇවිල්ලා තියන්නේ කොහෙන්ද? බටහිරින්. ඒ බටහිරින් ආපු දේ තමයි මේ ගම ඇතුලේ ස්ථාපනය කරන්න හදන්නේ. හැබැයි එයා එන්නේ මේ ගමට කැමැත්තකින් නෙමෙයි. එයා එන්නේ අකමැත්තකින්.
අපි ඒක තේරුම් ගන්නවා මෙයා ඇවිල්ලා ප්‍රශ්න කරලා දවස් සති දෙකකින් මෙහෙම වැසිකිළියක් හදන්න කියලා බොහොම ලොකු අනක් නිකුත් කරලා එයා යනවා. එයා අන කරනවා. එතකොට අන කරනකොට එයා රාජ්‍ය නිලදරුවෙක්ගේ තියෙනා වූ ගති ලක්ෂණ ටික එයා කියාපානවා. මම පාඩම උගන්වනකොට කිව්වා එයා ගාව රාජ්‍ය ඌෂ්ණි තියෙනවා කියලා. ඌෂ්ණයක් පිට කරනවා. මම මේ වගේ කෙනෙක්. එහෙනම් එයා ඉහළ මානසිකත්වයක් හදන් තිනවා. එයා රාජ්‍ය නිලධාරියෙක් කියලා. එතන ඉඳලා තමයි එයා මේ මහ පොළොවට අඩිය තියන්නේ. එතකොට මේ වැඩේ සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට එයා යනවා සති දෙකකින් එනවා. එන්නේ නැහැ. ඒ පාර කල් යනවා. ආයෙ ඇවිල්ලා ආයෙත් නීතිය දාලා යනවා. ආයෙ කියන වෙලාවෙ එන්නේ නැහැ. එහෙනම් එයත් මේ කියන වැඩේ කරන්නේ කාගේ හරි එයාට ඉහලින් ඉන්න නිලධාරියෙක්ගේ අනසකට යටත් වෙලා. ඒ නිසා කළ යුතු නිසාවෙන් කරනවා හැර තමන්ගේ සේවයට ප්‍රියතාවකින් කැමැත්තකින් සන්තෝෂකින් කරන රාජකාරියක් නෙමෙයි. කොයි වෙලාවෙත් බලනවා රාජකාරිය මගහැර සිටින්නයි එයා බලන්නේ. ඒ නිසා තමයි කලට වෙලාවට පසු විපරම් සඳහා පැමිණෙන්නේ නැත්තේ. ඊළඟට සැන්ටිපෝට් එතකොට රාජකාරිය කරන්නේ කැමැත්තකින් නෙමෙයි රාජකාරිය මගහැර සිටින්නට උත්සාහ දරන කෙනෙක් විදිහට තමයි කතාව ඇතුලේ එළෝ. මේ සැන්ටිපෝට් එතකොට රාජකාරිය මගහරින තැනෙක් බවට පත් වෙලා එහෙම කෙනෙක්. ඊට පස්සේ එයා රාජකාරිය කැමැත්තකින් කරන කෙනෙක් නෙමෙයි කියලා අපි පෙන්වන්න තවත් එකම දේ තමයි කියන්න තියෙන්නේ. එයා ඇවිල්ලා ගමේ මිනිස්සු වැසිකිලි කියන නාමයවත් අහලා නැති මිනිස්සුන්ට වැසිකිලියක් හදන්න කියලා කිව්වම කොහොමද වැසිකිලියක් හදන්නේ? ඇයි වැසිකිලියක් හදන්න ඕනේ? ඒකෙන් ඇති පළ ප්‍රයෝජනේ මොකක්ද? මේ කිසිම දෙයක් මේ මිනිස්සයා මහජන සෞඛ්‍ය පරීක්ෂකයා වුණාට කිව්වේ නැහැ. කිව්වේ නැති වුණාම ගමේ මිනිස්සු උනන්දුවෙන් ඌමනාවෙන් ඒ වැඩේ කරන්නේ නැහැ. ඒ නිසා එහෙනම් අපි යාව කියනවා ආයිත් සැරයක් එයා රාජකාරිය කරන්නේ අවබෝධයකින් එහෙම නෙමෙයි. අවබෝධයකින් රාජකාරිය නොකරන අසතුටකින් රාජකාරිය කරන වැඩ මගහැර සිටීමට ප්‍රියතාවයක් දක්වන රාජ්‍ය නිලදරුවෙක් විදියට තමයි අපි සැන්ටිපෝට් අඳුරගන්නේ. එයත් එහෙම අපි ඉවර කරගන්නවා. ඊළඟට ඉන්නේ දැන් 3 දෙනෙක් ගැන කතා කරා. සුළු චරිත දෙකක් තියෙනවා. තව අක්කාගේ චරිතය. අක්කාගේ චරිතය ඇවිල්ලා මං කිව්වෙම අම්මා අසනීප වෙලා ඉන්නකොට ගමේ ගෙවල් වල අක්කා තමයි ඒ ගෙදර වැඩිමල්ලා විදියට අම්මා බවට පත් වෙන්නේ. එතකොට යූම් පිහුම් වැඩ ආදී ගෙදර දොරේ කටයුතු ටික ඇය විසින් පවරා ගැනීමක් කරනවා. කවුරුත් පවරන්න ඕනේ නෑ. එයා විසින් මෙයා පවරා ගන්නවා. එහෙනම් මව්වත් ගුණයක් ඇති වුණු අක්කාගේ චරිතයක් නිරූපණය වෙනවා. තවත් සුළු චරිතයක් තියෙනවා. ඒ තමයි සුගතන්ගේ චරිතය. සුගතන් ඇවිල්ලා එයා ගමේ සියලුම තොරතුරු සොයා බලන එකම කෙනා. එයා ගමේ වාර්තාකාරය විදිහට තමයි නිරූපණය වෙන්නේ. ඕන තොරතුරක් සුගතන් දන්නවා. ඊටත් එයාට කොයි වෙලාවෙත් ඕන වෙන දේ තමයි මමයි මේක දැනගත්තේ කියලා පළවෙනි යාවීමේ හැම දෙයකින්ම මම තමයි මුල් තැනගන්නේ මමයි පළවෙනියා වුනේ කියලා පළවෙනි යාවීමේ ඌමනාවක් තියෙන කෙනෙක්. ඒ නිසා ඔන්න ඔය චරිත ටික ඔය විදියට ඕගොල්ලෝ පැහැදිලි කරගන්න ඕනේ. දැන් එහෙනම් යෝග්‍ය චරිත නිරූපණය කියනකොට අපි දැන් පළවෙනි කෑල්ලට ලියලා ඉවරනේ උදාහරණ. පැහැදිලි කිරීමක් ඉවරයි. මේ කෑල්ලට යනකොට අපට වැසිකිළියක් කෙටි කතාවේ සාර්ථකත්වයට යෝග්‍ය චරිත නිරූපණයක් දායක වෙලා තියෙනවා. චරිත මේ වගේ කියලා අපි චරිත ටික නම් කරා. අම්මා තාත්තා ඉන්නවා, කතකයා ඉන්නවා, සෞඛ්‍ය පරීක්ෂකයා ඉන්නවා, මේ චරිත තියෙනවා කියලා අපි පැහැදිලි කරා. ඊට පස්සේ අපි ගේනවා එතෙන්ට උදාහරණයක්. උදාහරණය තමයි අලුත් අවුරුද්දේ අලුත් පන්තියට ගිය විට අපට ඉගෙනූ විෂයන් අතර සෞඛ්‍ය විද්‍යාවද ඔන්නෝම කෑල්ලක් ගෙනල්ලා පැහැදිලි කරන්න පුළුවන්. මේ ප්‍රශ්න දෙකටත් මම උත්තර දෙකක් කලින් කිව්වා වගේමයි ඔඩියෝස් දෙකක් හදලා තියෙනවා. එහෙනම්
අද දවසේ අපි මේ විචාර ප්‍රශ්නයට අදාළ කරන සියලුම කරුණු කාරණා ටික කතා කරලා අවසానයි. අපි කතා කරපු මේ දේවල් එකට එකතු කරලා උත්තරයක් ලියමු. මම ඒ වෙනුවෙන් උත්තරයක් ලියලා තියෙනවා. ඒ උත්තරේ ඕගොල්ලන්ට දැන් ඇහෙන්න ගනීවි. එහෙනම් ආයෙත් දවසක 2019 තුන්වන පත්‍රයේ වෙන ප්‍රශ්න සාකච්ඡා කිරීමේ බලාපොරොත්තුවෙන් අද දවසට මම ඔබගෙන් සමුගන්නවා. එහෙනම් ඔබ සැමට සුබ දවසක්. කේ ජයතිලක යන අතින් රචනාවල මුලින් සිත්ත මහා තවත් කෙටි කතානේ කෙටි කතා සංග්‍රහයෙන් උපුටාගත් අපටත් වැසිකිළියක් කෙටි කතාව සාර්ථක වීම සඳහා භාෂාව සාර්ථකව යොදා ගැනීමත් යෝග්‍ය චරිත නිරූපණයක් හේතු වී ඇත. කතුවරයා භාෂාව භාවිත කිරීමේදී ඊට නාට්‍යමය රූපී සංවාදශීලී සජීවී බසක් ගෙන එන්නටත් රූಢිය ප්‍රස්තාව පිරුලාදීන් පෝෂණය වූ ගැමි ව්‍යවහාර බසක් සහ රාජකාරීමය අවස්ථාවන්ට ගැලපෙන ලේඛන වහරත් සංකේත භාවිතයත් කුඩා දරුවන් වහරන බසත් ආදී ලෙස භාෂාව තම කෙටි කතාව තුළ සාර්ථකව ගලපාලයි. හෙට උදේම කුරහන් රොටි ටිකක් හදන්න කුරහන් ටික අමර ගන්න උදව් වෙනවද මල්ලියේ? උදේම මගෙන් ඇසුවාය. උදේ කිව්වම උදෙත් බෑ කිව්වා. දවල් කිව්වම දවල්ුත් බෑ කිව්වා. දැන් ඉතින් හවස් වෙලානේ. දැන්වත් ඉතින් වරෙන් මොන වදයක්ද මන්ද? මේ ගෙදර මං විතරද කුරහන් අඹරන්න ඉන්නේ? මට බෑ. මට වැඩ තියෙනවා. ඕන කෙනෙක් එක්ක අඹර ගන්න. කුරහන් නැඹරීමේ සිද්ධියක් පාදක කරගෙන කතාවට ප්‍රවේශය ගන්නා කතුවරයා මම යන උත්තම ප්‍රතිදෘෂ්ටි කෝණයට අනුව කතාව දිගහරි. පාඨකයා වෙත කතාව ගෙන එන කතකයා වයසින් මෝරා එන ගෙදර දොරේ වැඩ කටයුතු වලට උදව් පදව් නොකරන ඒසියන්ට සෙල්ලම් කිරීම සඳහා මග හරින තර්කයට කැමති තමාගේ අභිමතයට පමණක් වැඩ කරන ස්වාධීන දරුවෙකු බව ඔහු විසින් අක්කාට කරනු ලබන ඉහත සැරවැර කිරීම බැනවැදීම් ආදියෙන් ප්‍රත්‍යක්ෂ වේ. තවද මේ අවස්ථාවට සංවාදයට මුල් තැන දෙමින් නාට්‍යමය සංසිද්ධියක් ලෙස එය මවන්නටත් කතුවරයා සමත්ව ඇත්තේ යොදාගත් සරල බස හේතුවෙනි. එපමණක් නොව මේ සිද්ධියේදී අක්කා කතකයා ඉදිරියේ බැගෑපත්වන ආකාරය තුළින් අක්කා තුළ පවත්නා දයා කරුණාබර මව්ගුණයද වචනවලට අන්තර්ගත කර ඇත. කවුද මේ ගෙදර ගෘහමූලික? ඔහු කතා කළේ කවර භාෂාවකින්ද? වචන සිංහල වුවත් උච්චාරණය සිංහල නොවිය. කවුද මේ ගෙදර ලොක්කා? මම. මොකද්ද නම? හේරත්. හේරත් කියන්නේ මොන හේරත්ද? වාසගමක් නැද්ද? තියෙනවා. පටබැඳිගේ හේරත්. මේ ගෙදර වැසිකිළියක් තියෙනවද? තාත්තා යලිත් උඩබිම බලයි. මේ ගෙදර කකුස්සියක් තියෙනවද? හිටි හැටි ඒ ගමට කඩා පාත්තුණු මේ අමුත්තා අන් කිසිවෙකු නොව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාය. ගම්මුන්ගේ වහරට අනුව ඒ කුණු ඉස්පැක්ටරය. කතුවරයා ගැබි මස ගෙන එන්නේ චරිත නම් කිරීමේ පටන්මය. මේ අවස්ථාවේදීද සංවාදශීලී බස උපයෝගී කරගන්නා කතුවරයා ඒ තුළින් සජීවී නාට්‍යයක් පාඨකයා ඉදිරියේ දිගහරේ. එපමණක් නොව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ගම්වදින්නේ ගමේ රාජ්‍ය නීතියක් ගැමියන් ලවා ක්‍රියාත්මක කරවීමටය. එහෙයින් ඔහු තුළ රාජ්‍ය ගර්වයක්ද ඇත. එය ඔහුගේ නිලැඳුමේ පවා වෙති. ඔහු වහරන වචන ඔහුගේ රාජකාරි තලයටම ගැලපෙන්නකි. වචන පමණක් නොව එය ඔහුගේ කටහඬේද පවතින ස්වරූපය කියාපෑමට තරම් සමත් වූවකි. ගැමියාට ඉතා දුරස් වූ බරසාර රාජකාරි ලේඛන වහරෙන් වචනය ඔහුගේ සම්පූර්ණ වේ. ඔහු හේරත්ව ඒ ප්‍රමාණයෙන් ප්‍රශ්න කරයි. එම ප්‍රශ්න කිරීමට හේරත් කෙතරම් බය ඇති ස්වරූපයක් ගත්තේද යන්න එම වචන තුළින්ම කතුවරයා පාඨකයාට ගෙන එන්නේ නාට්‍යයක් පමණක් නොව වාක් චිත්‍රයක්ද පාඨක මනසෙහි චිත්‍රණය කරමිනි. මෙච්චර කල් නොතිබුණු කක්කුස්සියක් මොකද මේ එකපාරටම ඕන උනේ? කාගේ හරි මගෝඩියක් වෙන්න ඇති. උන්ට නම් මොකෝ ආණ්ඩුවෙන් පඩි කකා කියාවි. හේරත් පවසන මෙවැනි ප්‍රකාශ වලින් ගමේ ඉපදී හැදී වැඩුණු නියම ගැමියෙකුගේ වචන අපට හමු වේ. තවද මෙම ගැමිවහර රූಢි ආදියෙන් සුපෝෂිතය. ගැමියා යමක් විස්තර කිරීමට යාමේදී ජනශ්‍රුතියේ එන රූಢිය ප්‍රස්තාව පිරුල භාවිතයට ගන්නේ නිතතිනි.
හේරත් දේ එලෙසම භාවිතයට ගනී. කතුවරයා එසේනම් ඒ ගෙන එන්නේ සරල ගැමි වචනයයි. ඒ හේතුවෙන් කෙටි කතාවේ සාර්ථකත්වයට එයද හේතුවක් වී ඇත. මේ අනුව කෙටි කතාවේ සාර්ථකත්වය සඳහා භාෂා භාවිතය ඉතා උසස් අන්දමින් භාවිත කරන්නට කතුවරයා සමත් වී ඇති බව පැහැදිලි වේ. කෙටි කතාවේ චරිත ලෙස කතිකයාගේ පියා හෙවත් හේරත්, කතකයා, අක්කා, අම්මා, මහජන සෞඛ්‍ය පරීක්ෂක, සුගතන් යන චරිත එහි සාර්ථකත්වය උදෙසා දිගහැරී ඇත. ඒ අතරින් කතකයා ගතහොත් කෙලි සෙල්ලමට හැදුණු, ගෙදර වැඩ මගහැර සිටීමට කැමැති, තර්ක කරමින් යම් යම් තමනට අපහසු අවස්ථා මගහැර සිටීමට ප්‍රියතාවයක් දක්වන චරිතයක් ලෙසින් නිරූපිතය. එපමණක් නොව අලුත් දේ පිළිබඳ තොරතුරු සොයා යන්නටත් තමන් අසන දකින දේ පිළිබඳ දැඩි නිරීක්ෂණයට යොමු වූවෙකු ලෙසත් ඔහු නිරූපණය වී ඇත්තේ කුරහන් වංගෙඩිය, කුරහන් නැඹරීම, වැසිකිලි ලෑල්ල තැනීම යන ආදී අවස්ථා නිරීක්ෂණය කළ ආකාරයෙනි. අලුත් අවුරුද්දේ අලුත් පන්තියට ගිය විට අපට ඉගැන්වූ විෂයන් අතර සෞඛ්‍ය විද්‍යාවද විය. විෂ බීජ හා ශුද්‍ර ප්‍රාණීන් පිළිබඳවද මෙහිදී උගන්වනු ලැබිණ. ඉහත උද්ෘතයට අනුව කතකයා අලුත් පන්තියේදී අලුත් දැනුමක් ලබා ගනී. එහිදී ඔහු විසින් ඔහු හැදී වැටුණු පරිසරයෙන් හා වැඩිහිටියන්ගෙන් ලබා තිබූ පාරම්පරික දැනුම සමග ඔහු ගැටේ. එහිදී ඔහු තර්ක කරන දරුවෙකු ලෙසින් නිරූපිතය. ඔහුගේ තර්කයේ එල්ල වෙන්නේ තමන්ගේ මව වෙතටය. කෙසේ වුවත් සියලු තර්කනයන් අවසානයේ නව සංස්කෘතියක් තම නිවසෙහි පිහිටවීමේ ගෞරවය හිමිවන මූලිකයා බවට පත්වන්නේ ඔහුය. ඒ මන්දයක් විද්‍යාත්මක නව දැනුම සොයා එය නිවසට රැගෙන විත් පළමුවෙන්ම වැසිකිළිය භාවිතයටගෙන තම කුටුම්බය අලුත් සංස්කෘතියට ඇරලවීමට ඔහුට හැකි වූ නිසා වේ. පාරයින එහෙම එකක් තියෙන එක හරි කියමුකෝ. මොකද එහෙ කැලෑ තියෙනවද? මේ කැලෙන් වට වෙලා ඉන්න අපිට මොන කක්කුස්සීද? නීතියෙන් බේරෙන්න හැදුවයි කියමුකෝ. ගෙයක් ඇතුළේ ඉඳගෙනත් ඔය වැඩේ කළ හැකිද? ඉහත උද්ෘතයට අනුව හේරත්ගේ චරිතය ගැමි පරිසරයෙන් හා සංස්කෘතියෙන් අසා දැන කරනු ලබන ලද ඇබ්බැහිය අනුව දිවි ගෙවීමට මිස එය විපර්යාසකට ලක් කරවන පියවරක් ගන්නට උත්සාහ නොවන කෙනෙකු ලෙස දිගහැරේ. ඒ නිසා වැසිකිළිය තැනීම යන කාරණයේදී ඔහු එයට ප්‍රමාද වන තවත් එක කරුණක් වන්නේ පුරුදු ඇබ්බැහියට හා සංස්කෘතියට අනුව ඒවා අනවශ්‍යයි සිතන චරිතයක් වීම හේතුවෙනි. කතකයා විසින් අක්කාට සැරවැර කිරීම්වලදී ආදියේදී පියාගේ හඬේ ඇති බලවත් හා ප්‍රතාපවත් බව හමුවෙහි ඔහුව පවුලේ වීරයෙකු ලෙස නිරූපණය වී ඇති අතර මහජන සෞඛ්‍ය පරීක්ෂක ඉදිරියේ ඔහුගේ රාජකාරී වචන විග්‍රහ හඬ තැලීම් හමුවේ තාත්තා බයාදු ස්වරූපය පෙන්වන නීතියට දඬුවමටත් ඉතා බයපක්ෂපාතී චරිතයක් ලෙසින් දිගහැර ඇත. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා තමාට ඉහළින් ලැබුණු නියෝගයක් ක්‍රියාත්මක කරන්නෙකු සහ පොතේ පිටුපුරවමින් රාජකාරිය සාක්ෂාත් කරවන්නෙකු ලෙස නිරූපිතය. තවද වැසිකිලි නාමය පවා නොදත් අසරණ අහිංසක ගැමියා වෙත වැසිකිලියක් සාදා ගන්නා අයුරු මහජන සෞඛ්‍යයෙන් ඇති හිතකරභාවය පිළිබඳ කිසිවක් අවබෝධ නොකරවා වැසිකිලි සාදවා ගැනීමට යාමෙන් පෙනෙන්නේ ඔහුද ඔහුගේ රාජකාරිය මගහැර ක්‍රියා කරන්නෙකු බවයි. තවද නියමිත කාල වේලාවේදී පසු විපරම් සිදු නොකරන ඔහු අනවබෝධයෙන් කම්මැලිකමෙන් හැසිරෙන රාජ්‍ය නිලධාරියෙකු ලෙසින්ද නිරූපිතය. මේ සියලු උදාහරණයන් කැටිකොටගත් කල පෙනී යන්නේ භාෂාව සාර්ථකව යොදා ගැනීමත් යෝග්‍ය චරිත නිරූපණයක් නිසා අපට වැසිකිළියක් නම් කෙටි කතාව සාර්ථක වී ඇති බවයි.